පන්සිල් සමාදන් වීම සඳහා තෙවරක් නමස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි ปานาติปาตาเวรมณีสิกขาปดังสมาธิยามิอดินนาดานาเวรมณีสิกขาปดังสมาธิยามิกาเมสุมิจฉาจาราเวรมณีสิกขาปดังสมาธิยามิมุสาวาดาเวรมณีสิกขาปดังสมาธิยามิสุราเมรยมัจจปมาดัฏฐานาเวรมณีสิกขาปดังสมาธิยามิ අපේ සිස්සතන් සංසුන් වීමට විනාඩියක් මෙත් වඩමු. බුද්ධානුභාවයෙන් ධම්මානුභාවයෙන් සංඝානුභාවයෙන් සීලානුභාවයෙන් කුසලානුභාවයෙන් මාගේ සිත සමාධිගත වෙම්වා. බුද්ධානුභාවයෙන් ධම්මානුභාවයෙන් සංඝානුභාවයෙන් සීලානුභාවයෙන් කුසලානුභාවයෙන් මාගේ සිත සමාධිගත වෙම්වා. බුද්ධානුභාවයෙන් ධම්මානුභාවයෙන් සංඝානුභාවයෙන් සීලානුභාවයෙන් කුසලානුභාවයෙන් මාගේ සිත සමාධිගත වෙම්වා. අනන්ත බුදු ගුණ බලයෙන් දම් ගුණ බලයෙන් මහා සංඝ ගුණ බලයෙන් මම නිදුක් වෙම්වා. නිරෝග වෙම්වා. සුවපත් වෙම්වා. දුකින් මිදෙ
අනන්ත බුදු ගුණ බලයෙන් ධම් ගුණ බලයෙන් මහා සංඝ ගුණ බලයෙන් මාමෙන්ම මාගේ දෙමාපිය ගුරුවර දූ දරු සහෝදර නෑදෑහිත මිතුරෝද මැදහත් අයද සතුරෝද අපාද්වීපා බහුපා චතුපා සත්වයෝද නිදුක් වෙත්වා නිරෝග වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා අනන්ත බුදු ගුණ බලයෙන් ධම් ගුණ බලයෙන් මහා සංඝ ගුණ බලයෙන් මාමෙන්ම සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝග වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා උතුම් නිවනින් සැනසෙත්වා උතුම් නිවනින් සැනසෙත්වා උතුම් නිවනින් සැනසෙත්වා උතුම් නිවනින් සැනසෙත්වා ඔබ සැමට තෙරුවන් සරණයි.
සම්බුදු හිමිගේ සදහම් සිහිලෙන් දැනෙන අප තිරිලක් දරුවෝ දහම් පාසලේ දෙවනෙහි වැඩෙමින් උදාර ගුණදම් සිත දැරුවෝ දහම් පාසලේ දෙවනෙහි වැඩෙමින් උදාර ගුණදම් සිත දැරුවෝ සම්බුදු හිමිගේ සදහම් සිහිලෙන් දැනෙන අප සිරිලක් දරුවෝ දහම් පාසලේ දෙවනෙහි වැඩෙමින් උදාර ගුණදම් සිත දැරුවෝ දහම් පාසලේ දෙවනෙහි වැඩෙමින් උදාර ගුණදම් සිත දැරුවෝ දුටු දුටුවන් විනවන පියසේ පුලෙන් ඇතු ඇතුවන් කනහන අද බැතියෙන් නිති කෙරුවන් නමදින උදාර ගුණදම් සිත දැරුවෝ අපි වෙමු පිරිලක බොදු දරුවෝ අපි වෙමු පිරිලක බොදු දරුවෝ අපි වෙමු පිරිලක බොදු දරුවෝ ධර්මය දසත පැතිර වූ ජයවර්ධනපුර රජදහනේ සුභාසිත වදනින් ඔප වූ ඉසිකෝ මන්බින්ද සුමගට යොමු වූ උදාර දරුවන් ධර්මය දසත පැතිර වූ ජයවර්ධනපුර රජදහනේ
ගතිගුණ අපෙන් ඉවත් කළ සුචරිතයෙන් අප නිති ඔබවත් කළ යසසින් දින දින රැජමේවා 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 උදෑසනක් වේවා ඔබට සුබ උදෑසනක් වේවා අලුත් ඉරක් පායයි අද ආසේ අලුත් දිනට පිබිරෙනු මැන සුවසේ ඔබට සුබ උදෑසනක් වේවා මොහොතක් හෝ අපතේ නොයවන්නට සිත කය වේසා වැඩෙහි යෙදෙන්නට සැරසෙමු අද දින සරු කරගන්නට සුබ උදෑසනක් වේවා ඔබට සුබ උදෑසනක් වේවා අලුත් ඉරක් පායයි අද ආසේ අලුත් දිනට පිබිරෙනු මැන සුවසේ ඔබට සුබ උදෑසනක් වේවා රටට දැයට මෙහෙයක් සලසන්නට මිනිස් වගට සැනසීමක් දෙන්නට දිවියෙන් සවියෙන් බල ලැබ ගන්නට හිතා ගනිමු අද සතුටින් ඉන්නට සුබ උදෑසනක් වේවා ඔබට සුබ උදෑසනක් වේවා අලුත් ඉරක් පායයි අද ආසේ අලුත් දිනට පිබිරෙනු මැන සුවසේ ඔබට සුබ උදෑසනක් වේවා සුබ උදෑසනක් වේවා සුබ උදෑසනක් වේවා සුබ උදෑසනක් වේවා
ආයුබෝවන් දුවේ පුතේ. 6 ශ්‍රේණියේ විෂය නිර්දේශිත පාඩම් මාලාවන් දහම් පාසලේ පන්ති කාල සටහනට අනුව මින් ඉදිරියට සෑම ඉරිදාවකම අපගේ YouTube නාලිකාව ඔස්සේ ඉදිරිපත් කරන බව ආදරයෙන් මතක් කරන අතර මෙම අවස්ථාවෙන් විපුල ප්‍රයෝජනය ගන්නා ලෙස සඳහන් කරමි. සුබ උදෑසන. මේ ඔබේ පළමුවන කාලච්ඡේදයේ ආරම්භයයි. Good morning. This is the beginning of the first period. ආයුබෝවන්. මම අද දූල පුතාලට පැහැදිලි කර දෙන්න බලාපොරොත්තු වන්නේ අපේ බුදු පියාණන් වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනාව වන ධම්සක් පැවතුම තෙක් බුදු සිරිතේ සිදු විවිධ අවස්ථා කීපයක් පිළිබඳවයි. ශාක්‍ය ජනපදයේ උපත ලද සිදුහත් කුමාරයාණෝ රජ සැප මැද ඇති දැඩි වූහ. එතුමානෝ සතර පෙර නිමිති දැක ජීවිතය ගැන කලකිරී එහි සැබෑ තතු සොයන්නට පෙළඹුණහ. එතුමානෝ අභිනිෂ්ක්‍රමණය කර අනෝමා ගන්තෙරදී පැවිදි වූහ. ඉන් අනතුරුව සිදුහත් තාපසතුමාණන්ට ආලාරකාලාම උද්දකරාම පුත්ත යන තාපසවරු හමුවූහ. ඒ ගුරුවරුන්ගෙන් ඉගෙනුම ලත් දහම සත්‍යාවබෝධයට අදාළ නොවන්නක් බව වැටහින. බෝසතාණන් වහන්සේ සේනානි නම් නියම් ගමට පැමිණ නේරංජනා නදිය අසල සුන්දර පරිසරය දැක නැවතී සිරුරට අධික දුක් දෙමින් උග්‍ර තවුස්දම් පුරන්නට තීරණය කළහ. උග්‍ර තවුස්දම් පිරීමෙන් විමුක්තිය ලද නොහැකි බව වටහාගත් බෝසතාණන් වහන්සේ මැදුම් පිළිවෙත අනුගමනය කිරීමට පටන් ගත්හ. එක් වෙසක් පොහෝ දිනක බෝසතාණන් වහන්සේ ත්‍රිවිද්‍යා උපදවා සිව්සස් සිය නැණින් දැන සම්මා සම්බුදු බවට පත් වූ සේක. බුදු බවට පත්වීමෙන් අනතුරුව සති 7ක්ම බුදු පියාණෝ ශ්‍රී මහා බෝධීන් වහන්සේ අවට කාලය ගත කළහ. පළමුව කාහට දහම් දෙසම්දැයි කල්පනා කළ උන්වහන්සේ සමයේදී තමන් වහන්සේට උවටැන් කළ පස්වග මහණුන් සොයා බරණැස ඉසිපතනයට වැඩම කළ සේක. ඇසළ පොහෝ දින තමන් වහන්සේ අවබෝධ කරගත් දහම පස්වග තවුසන්ට දේශනා කළ සේක. බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනාව මෙයයි. ගුරු ගෞරවය, උත්සාහය, වීර්ය, කල්යාණ මිත්‍රත්වය, කළගුණ සැලකීම, අදිෂ්ඨානශීලී බව, පරාර්ථකාමී බව හා තම ඉලක්කයන් සඵල වනතුරු විවිධ කැපකිරීම් කිරීමට සූදානම් විය යුතු බව බුදු සිරිතෙන් අපට ලබා දෙන ආදර්ශ කීපයකි. තෙරුවන් සරණයි. Tadu pati no me
මේ ඔබේ දෙවන කාලච්ඡේදයේ ආරම්භයයි. This is the beginning of the second period. තෙරුවන් සරණයි දුවේ පුතේ. අද අපිට තියෙන්නේ 6 වන ශ්‍රේණියේ 5 වෙනි පාඩම. පාඩමේ නම තමයි සසුණු බර එකුළු කළ උපාලි තෙරණුවෝ. පාඩම ගැන අපි දැන් කතා කරමු. දැඩි හිරු රැස් වලකාලමින් සිසිල් සුළඟක් දසත හමා ගියේය. තුරු ලතා මල් පල වලින් බර වීය. සියොත්හු රසවත් පළතුරු වලින් කුස පුරවාගෙන නිසල්මන්ව සිටියහ. පරවියෝ සුදුමලින් ගෙත්තම් කළ වියනක්සේ ආසේ ඔබ මොබ පියාසර කරති. ගස්වල ලාදලු හිරුවෙලියෙන් රන් ඉරුපත් මෙන් දිලිසිනි. මෙලෙස අනෝමාගන්තර පිහිටි අනුපිය අඹ වනයේ හිටි හැටියේ විවිධ රූ රටා මවන්නට විය. සොබා දහමලද එම විචිත්‍රවත් බව තියුණු කරවමින් සවනක් බුදුරැසින් බබලවමින් බුදුරජාණන් වහන්සේ අඹරුක් සෙවණක වැඩ සිටියහ. බුදුරජාණන් වහන්සේ අනුපිය අඹ උයනේ වැඩවසන පුවත ගම් නියංගම් සිසාරා පැතිර ගියේ ඇසුරු සැනිනි. මෙය සවනත වැකෙත්ම බද්දිය, අනුරුද්ධ, ආනන්ද, කිම්බිල, බංගු, දේවදත්ත යන ශාක්‍ය කුමාරවරුන්ට ඇති වූයේ නිම්හිම් නැති සතුටකි. ඇහැ කන නැහැය දිවගත පිනවන කලට දුක මිස සැපක් සතුටක් නොමැතිය අපට. සිතමින් කල් ගෙවන විට අප හැම එකට බුදු හිමිගමට වැඩියේ අපේ පෙර පිනට. මෙම සිතුවිලි පෙරටු කොට ශාක්‍ය කුමාරවරු බුදුරජාණන් වහන්සේ හමුවීමට තීරණය කළහ. ඔහු තම කරණවෑමියාව උපාලි අතට රන්නාභරණ දී මේවා මිලකොට දිව්‍ය අතිතාක් සතුනෙන් ජීවත් වන්නේ කීහ. පිය විප්පයෝගෙන් උපාලි හඬන්නට විය. රන්නාභරණ රැගෙන යාම සුදුසු නැත. රජතුමා උදාස්ව තමා මරන්නට හැකියයි උපාලි සිතුවේය. කම්සප හැඬදා රජදරුවෝ සසුන්ගත වෙත්නම් තමන්ට එය නුසුදුසු වන්නේ කෙසේදැයි උපාලිට හැඟුණි. හෙතෙම රන්නාවරණ ගසක එල්ලා කුමාරවරුන් මුණ ගැසී තමාද පැවිදිවීමට කැමති බව පවසා සිටියේය. සියල්ලෝම අඹවනයට පිවිස බුදුරජාණන් වහන්සේට නමස්කාර කළහ. සතුරු සාමීච්චි කතාබහෙන් පසුව බුදුරජාණන් වහන්සේ ඔහුට මෙසේ සැලකර සිටියහ. ස්වාමීනි, අපි පැවිදිවීමට කැමැත්තෙමු. මේ උපාලිත් අප සමගම පැමිණියේ මහණවීමටයි. රාජකුමාරවරුනි, මාගේ ශාසනය ශාක්‍යයන්ට පමණ සීමා වූවක් නොවේ. සසුන්ගත වීමට කැමති ඕනෑම තරාතිරමක කෙනෙකුට අවස්ථාවක් තිබෙනවා. එසේය ස්වාමීනි, පළුව උපාලිද අප දෙවනොද සසුන්ගත කරනු මැනවි. ශාක්‍ය කුමාරවරුන්ගේ අයදුම එලෙසින්ම ඉටුවිනි. උපාලි තෙරණුවෝ වනගතව භාවනා වැඩීමට වැඩි කැමැත්තක් දැක්වූහ. එහෙත් එම තෙරණුවන් ගෙන් මතුවට බුදු සසුනට වන මහඟු සේවය දුටු බුදුරජාණන් වහන්සේ ධර්මය විනය හැදෑරීමත් භාවනාව වැඩීමත් කෙරෙහි උපාලි තෙරුවන්ගේ සිත් යොමු කරවූහ. ඒ අනුව ක්‍රියා කළ උපාලි තෙරණුවෝ කෙටි කලකින් රහත් වූහ. පදුමුත්තර බුදු පියාණන් වහන්සේ දවස පැතූ විලස විනයදර භික්ෂූන් වහන්සේලා අතර අගතනතුරට පත් වූයේද උපාලි රහතන් වහන්සේය. මොකද්ද පුතේ උපාලි මහ රහතන් වහන්සේ ලැබූ අගතනතුර? විනයදර භික්ෂූන් වහන්සේලා අතර අගතනතුර. උපාලි තෙරණුවෝ නිහතමානීව තමන් ලද තනතුරෙහි වගකීම බාරගෙන බුදු සසුනේ ජීවිත පැවැත්ම සඳහා කටයුතු කළ සේක්ක. වර එක මා මැරූ අයෙක්ද තවත් විටෙක පියා මැරූ අයෙක්ද
ලැජ්ජාවෙන් සමාජ ගර්භාවෙන් නිදීමේ අපේක්ෂාවෙන් තමන් මහාන කරන ලෙස භික්ෂූන් වහන්සේගෙන් අයද සිටියහ. ඔවුනගේ තොරතුරු සෙවීම බාර වූයේ උපාලි රහතන් වහන්සේටය. උපාලි තෙරණුව ඔවුන් වැරදිකරුවන් බව ප්‍රකාශ කළහ. දෙගුරුන් මැරූ අය උපසම්පදා නොකළ යුතුය. උපසම්පදාව ලබා ඇතනා වහා උපවැදි කළ යුතුය. බුදුරජාණන් වහන්සේ නීති පැනූයේ එවිටය. දිනක් ලාබාල තරුණෙක් ජීවත් වීමට පහසු ක්‍රමයක් සෙවීය. පැවිදි වුවහොත් කිය හැකයි සිතා තමන්ම කෙස් රැවුල් බා සිවුරු පොරවාගෙන පන්සලකට ගොස් භික්ෂූන් වහන්සේට වඳින්න විය. විහාරස්ථානයේ වැඩ සිටි භික්ෂූන් වහන්සේලා ඔහුගේ ගුරුවරයා කාරෙක් දැයි විමසූහ. ඔහුට දිය හැකි පිළිතුරක් නොවීය. මේ පිළිබඳ තොරතුරු සොයා බැලීමට බාර වූයේද උපාලි තෙරුවන් වහන්සේටයි. කරුණ සොයා බැලූ තෙරණුවෝ ඔහුගේ සැබෑ තත්ත්ව භික්ෂූන් වහන්සේලාට දැන්වූහ. එපවත් ඇසූ බුදුරජාණන් වහන්සේ මහණෙනි, සොරසිතින් මහනදම් පුරන්නන් උපසපන් නොකළ යුතුය. උපසපන් වූයේ නම් මහන බවෙන් මුදාහල යුතුයයි විනය නීතියක් පැනවූහ. මේ අයුරින් විනය නීති පැනවීමේදී බුදුරජාණන් වහන්සේට උපාලි තෙරණුවන්ගෙන් ලැබී ඇත්තේ නොමද සහායකි. කුමාර කාශ්‍යප මාතා බුදුසසුනේ පැවිදි වූයේ සදහැයෙනි. ඊතා සිල්වත් වූ මේ තෙරණියට දරුගබක් ඇති බවට ලකුණු පහළ වීය. ඇය පැවිදිව සිටියේ දෙව්දත් තෙරුන්ගේ පාර්ශවයේ ආරාමයකයි. එහි සිටි අනික් භික්ෂුණීහු මේ බව දෙව්දත් තෙරුන් වහන්සේට දන්වා සිටියහ. දෙව්දත් තෙරුන් වහන්සේ ඇය උපවැදි කරන ලෙස නියම කළහ. එයට අකමැති වූ කුමාර කාශ්‍යප මාතා තෙරණිය බුදුරජාණන් වහන්සේගේ පිළිසරණ පැතීය. මෙම තෙරණියගේ නිර්දෝෂීභාවය බුදුනණින් දැන සිටියද සිව්වනක් පිරිස ඉදිරියේ එය විසඳීම මැනවයි බුදුරජාණන් වහන්සේ සිතූහ. එම ගැටලුවට විසඳුම කාර්ය පැවරුවේද උපාලි තෙරුවන්ටයි. අනාථපිණ්ඩික සිටුතුමා, කොසොල් රජතුමා, විශාඛා උපාසිකාවාදීහු කමිටුවට අයත් වූහ. උපාලි තෙරුවන් වහන්සේගේ නියමය පරිදි විශාඛා උපාසිකාව ඇගේ දරුගැබ පරීක්ෂා කොට බලා ඇය ගැබ්ගෙන ඇත්තේ පැවිදි වීමට පෙර බව ප්‍රකාශ කළාය. මේ අනුව කුමාර කාශ්‍යප මාතා තෙරණිය නිර්දෝෂී බව උපාලි තෙරණුවෝ නිගමනය කළහ. උපාලි තෙරණුවන් සියල්ලන්ගේ ප්‍රසාදයට ලක් වූයේ තමාට පැවරෙන කාර්යයන් වගකීමෙන් යුතුව ඉටු කළ බැවිනි. බුදුසසුනෙහි කල් පැවැත් උදෙසාද උපාලි මහරහතන් වහන්සේගෙන් මහඟි සේවයක් ඉටු වීය. ප්‍රථම ධර්ම සංගායනාවේදී මහා කාශ්‍යප මහරහතන් වහන්සේ විසින් විනය හා සම්බන්ධ සියලුම ප්‍රශ්න අසන ලද්දේ උපාලි මහරහතන් වහන්සේගෙනි. ඒ සියලුම විනය නීති කටපාඩමින් පවත්වාගෙන යාම පැවරුණේද උපාලි මහරහතන් වහන්සේට හා එම ශිෂ්‍ය පරපුරටය. ශිෂ්‍යයන් ලවා විනය පිටකය මැනවින් ප්‍රගුණ කරවා එය ඉදිරියටත් පවත්වාගෙන යාමට විධිවිධාන සැලැස්වූහ. විනය වූ කලි බුදුසසුනේ ආයුෂය යන්න තහවුරු කරමින් බුදුසසුනේ චිරාත් කාලයක් පවත්වාගෙන යාමට උපාලි මහරහතන් වහන්සේගෙන් සිදු වූයේ උදාර මෙහෙවරකි. උපාලි මහරහතන් වහන්සේගේ චරිතයෙන් අප්‍රගත හැකි ආදර්ශ කිහිපයක් පිළිබඳව සලකා බැලුවොත් විනයගරුකව ක්‍රියා කිරීම, තද්දේ හොඳින් මතකයේ තබා ගැනීම, තම දැනුම භාවිතා කර ගැටලු විසඳීමට ක්‍රියා කිරීම, නිවැරදි අවබෝධයෙන් යුතුව හොඳ නරක විනිශ්චය කිරීම, හොඳින් ඉගෙනගෙන ගුරුවරයාගේ ප්‍රශංසාවට ලක්වීම, තමන් වෙත පැවරෙන වගකීම් මැනවින් ඉටු කිරීම හා බුදුසසුනේ පැවැත්මට තමන්ගෙන් ඉටු යුතුකම් ඉටු කිරීම. උපාලි මහරහතන් වහන්සේගෙන් චරිතයෙන් අපට ගන්න පුළුවන් ලක්ෂණ විදිහට පුතේ මේවා අපිට පෙන්වලා දෙන්න පුළුවන්.
උපාලි මහරහතන් වහන්සේ වගේම තමන්ගේ දෙන්ම භාවිතා කළා අපිට අපේ ගැටලු ටිකෙන් ටික විසඳ ගන්න පුළුවන්. තමන් වෙත පැවරෙන වගකීම් හරියාකාරව ඉටු කරන්නත් පුළුවන් වෙන්න ඕන. ඉතින් පුතේ අපට උපාලි මහරහතන් වහන්සේගෙන් අපේ ජීවිතයට ගන්න ගොඩක් ආදර්ශ තියෙනවා. ඉතින් අපි හැම දෙනාම උපාලි මහරහතන් වහන්සේ විදියටම වගකීමෙන් යුතුව වැඩ කරන්න ඕන. එහෙනම් දුවේ පුතේ අද අපිට තියෙන පාඩම මෙතනින් අවසන් වෙනවා. ඊළඟ ඉරුදින ලස්සන පාඩමකින් හමු වෙනතුරු ඔබෙන් සමුගන්න. බුදු සරණයි. පෙරවීරිය ඇතත් සිතේ පියකරු බව ඇතත් වතේ දහදිය නොම හැලෙන ගතේ ඔබ පොළොවට බරකි පුතේ පෙරවීරිය ඇතත් සිතේ පියකරු බව ඇතත් වතේ දහදිය නොම හැලෙන ගතේ ඔබ පොළොවට බරකි පුතේ නරවිරුවන් අපගේ පුතේ ඉදි කළ වැව් බලන් පුතේ නරවිරුවන් අපගේ පුතේ ඉදි කළ වැව් බලන් පුතේ දේපී සවිහිනුයි පුතේ ඒ මහ වැව් බැඳුනේ පුතේ පෙරවීරිය ඇතත් සිතේ පියකරු බව ඇතත් වතේ දහදිය නොම හැලෙන ගතේ ඔබ පොළොවට බරකි පුතේ පෙරවීරිය ඇතත් සිතේ පියකරු බව ඇතත් වතේ දහදිය නොම හැලෙන ගතේ ඔබ පොළොවට බරකි පුතේ එවන් ලෙයින් උපන් පුතේ සුරුවිරුකම් ඔබට ඇතේ එවන් ලෙයින් උපන් පුතේ සුරුවිරුකම් ඔබට ඇතේ දේ උරුමය ඇතිව සිටි මව්බිම දෙස බලන් පුතේ පෙරවීරිය ඇතත් සිතේ පියකරු බව ඇතත් වතේ දහදිය නොම හැලෙන ගතේ ඔබ පොළොවට බරකි පුතේ පෙරවීරිය ඇතත් සිතේ පියකරු බව ඇතත් වතේ දහදිය නොම හැලෙන ගතේ ඔබ පොළොවට බරකි පුතේ මේ ඔබේ තුන්වන කාලච්ඡේදයේ ආරම්භයයි. This is the beginning of the third period. ආයුබෝවන් තෙරුවන් සරණයි දුවේ පුතේ. අද අපි කරන්නේ 4 වෙනි පාඩම. බුදුගුණ ඇසුරින් අපි සිත සනසමු. මේ පාඩම බුද්ධානුස්සති භාවනාව ගැන අපිට කියලා දෙනවා. ඉස්සර කාලේ බුදුරජාණන් වහන්සේ දඹදිව ගමින් ගමට වඩිනකොට උන්වහන්සේගේ කීර්තිරාවේ පැතිර ගියේ මේ ආකාරයෙන්. ශාක්‍ය කුලයෙන් පැවිදි වුණු සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ භික්ෂූන් වහන්සේලා සමග අද අපේ ගමට වැඩමවන සේක. ඒ භාග්‍යවතුන් වහන්සේ අරහත්ත්‍ය සම්මා සම්බුද්ධය විද්‍යාචරණ සම්පන්නය
සුගතය ලෝකවිදූය අනුත්තර පුරිස ධම්ම සාරථීය සත්තා දේව මනුස්සානන්ය බුද්ධය භගවාය. මේ විදිහට කීර්තිරාවේ පැතිර යද්දී ගම්වැසිය එවැනි රහත් උතුමෙකු දක්නට ලැබීම කොතරම් වාසනාවක්දැයි කියමින් බුදුරජාණන් වහන්සේ වඩින මඟ බලා සිටියා. අද අපිට ජීවමාන බුදුරජාණන් වහන්සේ දැක ගන්න වාසනාව නැති වුණත් අරහාදී බුදුගුණ ඇසුරෙන් උන්වහන්සේ අපිට දැක ගන්නට පුළුවන්. මේ ආකාරයෙන් බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහි කරමින් කරන භාවනාව බුද්ධානුස්සති භාවනාවයි. බුද්ධානුස්සති භාවනාවෙන් අපි බුදුගුණ ගැන පමණක් සිහි කරනකොට හිතේ තියෙන යහපත් සිතුවිලි ඔප්නං වෙලා නරක සිතුවිලි ඉවත් වෙනවා. අපේ හිතත් හරියට කිලුටු වෙච්ච ඇඳුමක් වගේ. කිලුටු ඇඳුම් හොඳින් පිරිසිදු කරගත්තාම දකින්න ප්‍රියයි. ඒ වගේ තමයි අපේ හිතත් අපිරිසිදු නම් අපි පිරිසිදු කරගන්න ඕනේ. මේ විදිහට අපේ හිත පිරිසිදු කරගන්න භාවනාව උපකාරී වෙනවා. හරියට අපේ ඇඳුම් පිරිසිදු කරගන්න අපි සබන් උපකාරී කරගන්නවා වගේ. මේ බුද්ධානුස්සති භාවනාව වැඩිම අපිට හුඟක් ප්‍රයෝජන ගෙන දෙනවා. බුදුරජාණන් වහන්සේ කෙරෙහි ඇති ගෞරවය හා ශ්‍රද්ධාව වැඩි වෙනවා. නුවණ දියුණු වෙනවා. නිතරම සතුටක් ඇති වෙනවා. කාගෙත් ගරු සැලකිලි ලැබීමට වාසනාවන්ත වෙනවා. මේ බුද්ධානුස්සති භාවනාවට නපුරු සිහින පේන්නේ නැහැ. බිය දුක් පීඩා ඉවස ගන්න පුළුවන් වෙනවා. සුවසේ අවදි වෙන්න පුළුවන්. මරණින් මතු සුගතගාමී වෙනවා. ඒ වගේම තමයි ඉගෙන ගන්න අයට මේ භාවනාව වැඩිමින් වැඩි වේලාවක් එකක සිතින් පාඩම් කරන්න හැකි වෙනවා. ඉගෙන ගන්න දේ පහසුවෙන් මතක තබා ගන්න හැකි වෙනවා. නරක සිතුවිලි යටපත් කරලා සිත එකඟ කරගන්න හැකියාව ලැබෙනවා. මේ වගේ හුඟක් මහඟු ප්‍රතිඵල ගෙන දෙන බුද්ධානුස්සති භාවනාව වඩන ආකාරය අපි දැන් ඉගෙන ගමු. බුද්ධානුස්සති භාවනාව සතර ඉරියව්වෙන්ම කළ හැකි. ඒ කියන්නේ අපිට හතර ඉරියව්වෙන්, ඒ කියන්නේ හිටගෙන, ඉඳගෙන, සැතපීලා, සක්මන් කරමින් කියන ආකාර හතරෙන්ම භාවනාව කරන්න පුළුවන්. අපි අද හිඳින ඉරියව්වෙන් භාවනා කරන ආකාරය ඉගෙන ගමු. මුලින්ම බුදු පිළිම වහන්සේ නමක් හරි බුද්ධ පින්තූරයක් හරි ඉදිරිපිට භාවනා කරන්න සුදුසු අන්දමින් වාඩි වෙන්න ඕනේ. පිරිමි ළමයි බද්ධ පර්යංකයෙන් තමයි ඉඳගන්නේ. ඒ කියන්නේ එරමිනිය ගොතාගෙන ඉඳගන්න ඕනේ. ශිෂ්‍යයාවන් දෙපා පිටුපසට සිටිනසේ වාඩි වෙනවා. ඒ කියන්නේ අර්ධ පර්යංකයෙන් ඉඳගන්න ඕනේ. අපේ ඉනේ නිහල කොටස කෙලින් තියාගෙන මුලින්ම අපි නමස්කාරය කියලා පන්සිල් සමාදන් වෙන්න ඕනේ. ඊට පස්සේ තමයි අපි භාවනා කරන්න යොමු වෙන්නේ. මුලින්ම බුදු පිළිම වහන්සේ දිහා ටික වේලාවක් නොසෙල්වී බලා ඉන්න ඕනේ. ඊට පස්සේ ඇස් පියාගෙන බුදුරජාණන් වහන්සේ අපේ හිත තුල වැඩම ඉන්නවා හිතන්න ඕනේ. ඊට පස්සේ බුදු ගුණ ශබ්ද නගා කියන්න ඕනේ. ඊට පස්සේ බුදු ගුණ ඇතුළත් වාක්‍යවල තේරුම අපිට පමණක් ඇහෙන විදියට හිතෙන් කියවන්න ඕනේ. මාගේ බුදු පියාණන් වහන්සේ රහසින්වත් පව් නොකළ සේක. මේ ආකාරයට 3 පාරක් අපේ හිතින් කියන්න ඕනේ. ඊට පස්සේ මාගේ බුදු පියාණන් වහන්සේ සියලු කෙලෙසුන් කෙරෙන් දුරු වූ සේක. මේකත් අපි 3 පාරක් හිතෙන් කියනවා. මාගේ බුදු පියාණන් වහන්සේ සියලු පූජාවන් ලැබීමට සුදුසු වන සේක. මේකත් අපි 3 පාරක් හිතෙන් කියනවා. මාගේ බුදු පියාණන් වහන්සේ රහසින්වත් පව් නොකළ නිසාද, සියලු කෙලෙසුන් කෙරෙන් දුරු වූ නිසාද, සියලු පූජාවන් ලැබීමට සුදුසු වන නිසාද අරහන් නම් වන සේක. අරහන් නම් වන සේක. අරහන් නම් වන සේක.
අපි මේ ආකාරයට අරහං බුදුගුණේ තේරුම අපේ හිතින් අපිට විතරක් ඇහෙන විදියට කියනවා. මේ විදියට විනාඩි 5ක් විතර භාවනා කරනවා. මේ විදියට විනාඩි 5ක් පමණ භාවනා කරලා අපි භාවනාව අවසානයේ 3 පාරක් සාදුකාර දෙනවා. ඊට පස්සේ මේ භාවනාවේ කුසලයෙන් මෙලොව සැනසීම පිණිසත් පරලොව සැනසීම පිණිසත් නිවන් සුවයෙන් සැනසීම පිණිසත් හේතු වේවා වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පළවෙනි පියවරේදී අපි අරහන් බුදු ගුණය මෙනෙහි කරා. ඒ විදිහටම අපි දෙවැනි පියවර වශයෙන් සම්මා සම්බුද්ධ බුදු ගුණය මෙනෙහි කරනවා. මාගේ බුදුරජාණන් වහන්සේ දත යුතු සියල්ල මැනවින් අවබෝධ කළ සේක. ඒ නිසා සම්මා සම්බුද්ධ නම් වන සේක. මේ අදහසත් අපි 3 පාරක් හිතින් මෙනෙහි කරනවා. ඒ විදිහට විනාඩි 5ක් විතර අපි මේ සම්මා සම්බුද්ධ කියන බුදු ගුණය මෙනෙහි කරලා අවසානයේ සාදුකාර දෙනවා. මේ භාවනාමය කුසලය මෙලව සැනසීම පිණිසත් පරලොව සැනසීම පිණිසත් නිවන් සුවයෙන් සැනසීම පිණිසත් හේතු වේවා වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරලා භාවනාව අවසන් කරනවා. අපි දැන් අරහන් බුදු ගුණයත් සම්මා සම්බුද්ධ බුදු ගුණයත් ඇසුරෙන් බුද්ධානුස්සති භාවනාව වඩන ආකාරය ඉගෙන ගත්තා. ඒ විදිහටම නවරහදී බුදු ගුණ වල ඉතුරු බුදු ගුණ පිළිබඳ යොදා ගනිමින් භාවනාව වඩන්න අපි පුරුදු වෙන්න ඕනේ. අපි දැන් බලමු අරහන් බුදු ගුණයත් සම්මා සම්බුද්ධ බුදු ගුණයත් බුදු ගුණාලංකාරයේ කියවෙන ආකාරය. රහසත් පවුනකොට කෙලෙසරණය දුරුකොට නිසි වූයෙන් පුදට අරහ යන නම කියදී මුනිදුට රහසින්වත් පවුණු කර නිසා සියලු කෙලෙසුන් දුරු කර නිසා සියලු පූජාවන් ලැබීමට සුදුසු වන නිසා බුදු පියාණන් වහන්සේ අරහ නම් වන සේක. මේ කවියත් අපිට බුද්ධානුස්සති භාවනාව වඩද්දී යොදා ගන්න පුළුවන්. තුන් කල් හිම පැවති පදරුත් සියල් ලොව ඇති අතැඹුල සේ දැනගති එයින් සම්මා සම්බුදුන යති. උන්වහන්සේ තුන් කල්හිම කියන්නේ අතීත අනාගත වර්තමාන කියන කාල තුනේම දත යුතු සියල්ල මනවින් අවබෝධ කරගත් නිසා සම්මා සම්බුද්ධ නම් වන සේක. අපි මේ විදිහට බුද්ධානුස්සති භාවනාව වඩන්න පුහුණු වෙලා ක්‍රියාකාරකමේ ප්‍රශ්නවලට උත්තර දෙන්න පුළුවන්ද කියලා බලමු. මම ඔයගලන්ට කෙතරදි කරන්න පුංචි ක්‍රියාකාරකමක් දෙනවා. මේ ප්‍රශ්නවලටත් අපි උත්තර ලියලා ලබන සතියේ සාකච්ඡා කරමු. බැරි මොහොතක පිහිටට එන්නේ මවුනි පියාණනි ඔබ පමණයි. බුදුන් ළඟට අපගේ දුක දන්නේ මවුනි පියාණනි ඔබ දෙපළයි. නැති බැරි මොහොතක පිහිටට එන්නේ මවුනි පියාණනි ඔබ පමණයි. බුදුන් ළඟට අපගේ දුක දන්නේ මවුනි පියාණනි ඔබ දෙපළයි.
ගණනකින් අප නොදුටුවමුත් උණුසුම අඩු නැත ඔබේ කැදැල්ලේ පරාජයෙන් අප අසරණ වූදා රැකවරණයි ඔබගේ සෙවනැල්ලේ නැති බැරි මොහොතක පිහිටට එන්නේ මෞනි පියාණනි ඔබ පමණයි බුදුන් ළඟට අපගේ දුක දන්නේ මෞනි පියාණනි ඔබ දෙපළයි නමට ඇස කඳුළු උනන්නේ ඔබට පමණීමේ සිතිජ වලල්ලේ සැබෑ පෙමත් සෙනෙහසත් ලබන්නේ ඔබේ උතුම් නියරැස් ගඟුලල්ලේ නැති බැරි මොහොතක පිහිටට එන්නේ මෞනි පියාණනි ඔබ පමණයි බුදුන් ළඟට අපගේ දුක දන්නේ මෞනි පියාණනි ඔබ දෙපළයි මේ ඔබේ විවේක කාලය. This is the time for your interval. මගේ සිත තැන්පත්ය තැන්පත්ය තැන්පත්ය
මේ ඔබේ 4 වන කාලච්ඡේදයේ ආරම්භයයි. This is the beginning of the 4th period. ආයුබෝවන් දුවේ පුතේ. අද මම ප්‍රථම ධර්ම සංගායනාව පිළිබඳව කරුණු කිහිපයක් පැහැදිලි කර දීමට බලාපොරොත්තු වෙමි. ධර්ම සංගායනා භික්ෂූන් වහන්සේලා එකතු වී බුදුරජාණන් වහන්සේ වදාළ ධර්ම විනය සියල්ලන් ඉදිරියේ කියවා පොදුවේ මේ බුද්ධ දේශනියයි කියා සම්මුතියකට එළඹීම ධර්ම සංගායනා ලෙස හැඳින්වේ. පළමුවන ධර්ම සංගායනාව පවත්වන ලද්දේ බුද්ධ පරිනිර්වාණයෙන් තෙමසක් ගත වූ විටය. සංගායනාවේ නිදානේ බුදුරදුන්ගේ වියෝවෙන් පුහුදුන් භික්ෂූන් වහන්සේලා හඬන්නට වූහ. ඒ අතර සිටි මහලු කල පැවිදි වූ සුභද්‍ර නම් භික්ෂුව වැළපෙන භික්ෂු පිරිස අස්වසමින් මෙසේ පැවසීය. ඇවැත්නි ශෝක නොවන්න නොවැළපෙන්න ඒ මහා ශ්‍රමණයාගෙන් අපි මිදුනෙමු. මේ දෙය කැපය මේ දෙය අකපයයි නීති පැනවීම නිසා මෙතෙක් කල් අපි පීඩා වින්දෙමු. දැන් අපට කැමති දෙයක් කළ හැකිය අකමැති දෙයක් නොකළ හැකිය. සුභද්‍ර භික්ෂුවගේ එම ප්‍රකාශය ඇසූ මහා කාශ්‍යප තෙරණුවෝ ධර්ම සංවේගයට පත් වූහ. විසිර පැවති ධර්ම කරුණු පොදු සංග්‍රහයක් ලෙස සකස් කර තිබීමද අවශ්‍ය විය. සංවිධාන කටයුතු මහා කාශ්‍යප මහරහතන් වහන්සේ විසින් සුදුසුකම් ඇති තෙරුන් වහන්සේලා 499 නමක් මෙම සංගායනාවට තෝරා ගන්නා ලදහ. මේ වන තුරුත් ආනන්ද තෙරණුව රහත් ඵලයට පත්ව නොසිටියහ. ධර්ම භාණ්ඩාගාරික වූ උන්වහන්සේගෙන් තොරව මෙම සංගායනාව සිදු කළ නොහැකිය. එහෙයින් ආනන්ද තෙරණුවන් ගැන අපේක්ෂාවෙන් එක් අසුනක් හිස්ව තැබින. සංගායනාවට පෙර දින රාත්‍රියේහි ආනන්ද තෙරණුවෝ රහත් වූහ. මෙයින් රහතන් වහන්සේලා 500 සම්පූර්ණ විය. මෙම සංගීතය පංචසතිකා නමින් හැඳින්වෙන්නේ එලෙස රහතන් වහන්සේලා 500 නමක් ඇතුළත් වූ බැවිනි. සංගායනාව සිදු කළේ රජගහනුවර වේහාර පර්වතය පාමුල පිහිටි සප්තපන්නි ගුහාවේ දොරටුව අභියස තැනූ මණ්ඩපයකදීය. මහා කාශ්‍යප තෙරණුවෝ සංගායනාවේ මූලාසනය හෙබවූහ. මේ සඳහා අවශ්‍ය ආරක්ෂාව මෙන්ම පහසුකම්ද සපයන ලද්දේ අජාසත් රජතුමන් විසිනි. සංගායනාව කළ පිළිවෙල මූලාසනයේ වැඩ සිටි මහා කාශ්‍යප තෙරණුවෝ විනය පිළිබඳ ප්‍රශ්න නැගූහ. ඒවාට පිළිතුරු සැපයුවේ විනයධාරීන් අතර අග්‍ර වූ පාලි තෙරණුවන්ය. පසුව එම කරුණු 500 දෙනා වහන්සේම අනුමත කොට සජ්ජායනා කළහ. දෙවනුව ධර්ම සංගායනා කරන ලදී. මහා කාශ්‍යප තෙරණුව ප්‍රශ්න ඇසූහ. ඒවාට පිළිතුරු දුන්නේ ආනන්ද තෙරණුවනි. අනතුරුව සංගීතකාරක මහ තෙරවරු සියල්ල අනුමත කොට එක්ව සජ්ජායනා කළහ. සංගායනාවේ ප්‍රතිඵල මෙම සංගායනාවේදී ත්‍රිපිටක ධර්මයේ අනාගත සුරක්ෂිතතාව පිණිස පියවර ගන්නා ලදී. විනය හා සූත්‍ර ධර්ම කටපාඩමින් පවත්වාගෙන යාම වෙන වෙනම ආචාර්ය පරම්පරාවලට පවරනු ලැබිනි. ඒ අනුව විනය පිටකය උපාලි තෙරණුවන් ප්‍රමුඛ ශිෂ්‍ය පිරිසට පැවරිනි. මජ්ක්‍ධිම නිකාය සැරියුත් තෙරණුවන්ගේ ශිෂ්‍ය පරපුරට භාර විය. සංයුක්ත නිකාය පැවරුණේ මහා කාශ්‍යප තෙරණුවන් ප්‍රමුඛ ශිෂ්‍ය පරපුරටය. අංගුත්තර නිකාය අනුරුද්ධ මහරහතන් වහන්සේ ප්‍රමුඛ ශිෂ්‍ය පරම්පරාවට පවරන ලදී. ග්‍රන්ථ 15කින් යුක්ත කුද්දක නිකාය සියලු දෙනා වහන්සේටම භාර විනි. සාරාංශය සත්වසක් මුළුල්ලේ පැවති මෙම ප්‍රථම ධර්ම සංගායනාව ශාසනයේ චිර පැවැත්මට බෙහෙවින් ඉවහල් විය. ඔබ සැමට තෙරුවන් සරණයි.
මේ ඔබේ 5 වන කාලච්ඡේදයේ ආරම්භයයි. This is the beginning of the 5th period. ආයුබෝවන් බෝසත් දරුවනේ, දහම් පාසලේ විෂය සමගාමී ක්‍රියාකාරකම් යටතේ සාරධර්ම හා ආකල්ප වර්ධනය කිරීමේ වැඩසටහන් සෑම ඉරිදාවකම අපගේ YouTube නාලිකාව ඔස්සේ ඉදිරිපත් කරන බව ආදරෙන් මතක් කරන අතර මෙම අවස්ථාවෙන් විපුල ප්‍රයෝජන ගන්නා ලෙස සඳහන් කරමි. තිබූ තැනක සොර සතුරන් ගත නොහෙනා ඉසඩ මනාවත් වතුරෙන් වල නොහෙනා කෝප වුවත් රජමැති දුන් ගත නොහෙනා මොකද මනා ශිල්පයමයි මතුරැකෙනා. තෙරුවන් සරණයි බෝසත් දුවේ පුතේ. මම මේ ගායනා කළේ වදන් කවි පොතේ එන ඉතාමත් වැදගත් වටිනා කවියක්. මේ කවිය දුවල පුතාලා ඉගෙනගෙන වගේම අහලා ඇති. අද මම මේ කවිය තෝරගත්තේ මම අද පුතාලා දුවලා එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඉගෙනීමේ වටිනාකම ගැන වගේම සාර ධර්මවල වටිනාකම ගැන. ඉතින් මේ මාතෘකාවෙන් කතා කරනකොට අපිට ගොඩාක්ම වැදගත් අපිට ගොඩාක්ම අවශ්‍ය වෙන කවියක් තමයි මම මේ ගායනා කළේ. හරි. අපි ඉස්සෙල්ලම බලමු මේ කවියේ තේරුම මොකක්ද කියලා. තිබූ තැනක සොර සතුරන් ගත නොහෙනා. සොර සතුරන්ට කොහේ තිබ්බත් මේ දෙය ගන්න බෑ. එසැඩ මනාවත් වතුරෙන් වල නොහෙනා. මහා ගම් වතුරකට ගහගෙන ගිහිල්ලා විනාශ වෙන්නේ නැහැ. විනාශ කරන්න බෑ. කෝප වුවත් රජමැතිදුන් ගත නොහෙනා. රජවරු කොච්චර කෝප වුණත් මේ කියන දේ ගන්න බෑ. උගත මනා ශිල්පයමයි මතුරැකෙනා. අපි ඉගෙනගත්තු දෙයක් තමයි අපිට ඉතුරු වෙන්නේ. දැන් අපි මෙහෙම කියනවට වඩා ලේසි මම මෙහෙම කියන්නම්. දුවේ පුතේ අපි ගාව ගොඩාක් වටිනා දේවල් තියෙනවා. අපි ගාව ගෙවල් දොරවල්, යාන වාහන, මිල මුදල් මේ වගේ ගොඩාක් වටිනා දේවල් තියෙනවා. ඉතින් මේ කියන වටිනා දේවල් අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ හොර හතුරන්ට ගන්න පුළුවන්. ගම් වතුර, ඒ වගේම නාය, භූමිකම්පා වගේ ස්වභාවික ආපදා වලින් විනාශ වෙන්න පුළුවන්. රජවරුන්ට, මැති ඇමතිවරුන්ට ඒ දේවල් අපිට නැති කරන්න පුළුවන්. ඒ වුණාට අපි ගාව තියෙන අධ්‍යාපනය, අපි ගාව තියෙන උගත්කම මේ කිසිම දෙයකින් විනාශ කරන්න බෑ. අපි ගාව කොච්චර සල්ලි නැති වුණත්, ඉන්න තැනක් නැති වුණත්, යන්න වාහනයක් නැති වුණත්, ඒ වගේම ඒවා කොච්චර විනාශ වෙලා ගියා වුණත් අපි ගාව තියෙන උගත්කම නැති වෙන්නේ නැහැ. ඒක විනාශ කරන්න බෑ. ඉතින් ඒක නිසා උගත්කම කියන්නේ අපිට ගොඩාක් වටිනා, ගොඩාක් වැදගත් දෙයක්. ඉතින් අපි මව්කුස පිළිසිඳගත්තු දවසේ ඉඳලම ඉගෙන ගන්නවා කිව්වොත් මං හිතන්නේ මං හරි. ඒ වගේම තමයි අපිට ඉගෙන ගන්න එක කවදාවත් නතර කරන්න බෑ. අපි මැරෙනකම්ම අපි ඉගෙන ගන්නවා. මව්කුස තුල පිළිසිඳගත්තු දවසේ ඉඳලා මැරෙන දවස වෙනකම්ම අපි ඉගෙන ගන්නවා. ඉතින් මොනවද අපි ඉගෙන ගන්න එහෙම? දැන් දුවල පුතාලා පාසල් ගිහිල්ලා, දහම් පාසල් ගිහිල්ලා විවිධ දේවල් ඉගෙන ගන්නවා. දුවල පුතාලා ගණිතය, විද්‍යාව, පරිසරය, ඒ වගේම මව්බස වගේ විෂයන් ඉගෙන ගන්නවා. ඒ වගේම තව සිරිත් විරිත්, කළ යුතු නොකළ යුතු දේවල් මේ වගේ ගොඩාක් දේවල් ඉගෙන ගන්නවා. ඉතින් ඇයි අපි එහෙම දේවල් ඉගෙන ගන්නේ? ඇයි අපි ගණිතය ඉගෙන ගන්නේ? ඇයි අපි පරිසරය ඉගෙන ගන්නේ? ඇයි මව්බස ඉගෙන ගන්නේ? එහෙම නැත්නම් ඇයි හොඳ සිරිත් විරිත් ඉගෙන ගන්නේ? අපි මේ දේවල් ඉගෙන ගන්නේ මේ හැම දෙයක්ම අපේ ජීවිතයට ඕනේ. මේ හැම දෙයක්ම අපේ ජීවිතයට ගොඩාක් වැදගත් වෙන නිසා. ඉතින් මං කියවනේ අපි පාසලේදී විවිධ විෂයන් ඉගෙන ගන්නවා.
ඉස්සෙල්ලා කිව්වා වගේම ගණිතය, විද්‍යාව, ඉංග්‍රීසි, සිංහල මේ විවිධ වෙච්ච විෂයන් ඉගෙන ගන්නවා. ඉතින් මේ විෂයන් වලින් වෙන්නේ පුතේ අපේ බුද්ධිය වැඩි කරනවා. නැත්නම් අපේ මොළය තව තවත් වර්ධනය කරනවා. අලුත් දේවල් අපේ මොළයට එකතු වෙනවා. ඉතින් මේ විදිහට අලුත් දේවල් අපිට එකතු වුණාට පස්සේ අපි වෛද්‍යවරයෙක් වෙන්න පුළුවන්, ඉංජිනේරුවරයෙක් වෙන්න පුළුවන්, ගුරුවරයෙක් වෙන්න පුළුවන්, නැත්නම් නීතිඥයෙක්, එහෙම නැත්නම් ව්‍යාපාරිකයෙක්, මේ ඕනෑම වෘත්තිකයෙක් වෙන්න පුළුවන්. ඉතින් අපි ඉගෙන ගත්තොත් විතරයි, අපි හොඳට අධ්‍යාපනය ලැබුවොත් විතරයි අපිට පුළුවන් වෙන්නේ අර ඉස්සෙල්ලා මං කියපු විදිහේ වැදගත් වෘත්තීන් වලට ඇතුල් වෙන්න. ඉතින් අපි ඉගෙන ගත්තාම විතරක් ඇතිද? කියන්නේ අපි ගුරුවරයෙක් වුණාම විතරක් ඇතිද? අපි වෛද්‍යවරයෙක් වුණාම විතරක් ඇතිද? ඉංජිනේරුවරයෙක් වුණාම විතරක් ඇතිද? නැහැ දුවේ පුතේ. අපි අධ්‍යාපනය ලබන්න ඕනේ වෘත්තිකයෙක් විතරක් වෙන්න නෙවෙයි. අපි යහපත් හොඳ පෞරුෂයක් තියෙන මිනිසෙක් වෙන්න තමයි අධ්‍යාපනය ලබන්න ඕනේ. දුවල පුතාලගේ අම්මලා කියනවා ඇති හොඳට ඉගෙනගෙන හොඳ තැනකට එන්න කියලා ලොකු වුණාම. ඔව් අනිවාර්යයෙන්ම ඉගෙනගෙන හොඳ තැනකට එන්න ඕනේ. එතකොට මේ කියන හොඳ තැන මොකක්ද? සල්ලි වලින් විතරක් අපි ඉදිරියට ගිහිල්ලා මදි. අපි ඊට වඩා ඉදිරියට යන්න ඕනේ. එනට වර්තමානයේදී අපිට දකින්න තියෙන ගොඩක් වෙලාවල් වලට මිල මුදල් අතින් ගොඩාක් ඉදිරියෙන් ඉන්නවා. දැනුම අතින් ගොඩාක් ඉදිරියෙන් ඉන්නවා. ඒ වුණාට ගොඩක් පුද්ගලයන්ගේ හිස්තැන් තියෙනවා. මම මෙතන හිස්තැන් කියලා කිව්වේ ගොඩක් අයගේ හදවතක් නැහැ. දැන් ඉස්සර කාලෙත් එක්ක ගත්තොත් ඉස්සර කාලෙට වඩා දැන් ඉන්න මිනිස්සු ගාව ඉගෙනීමට ආශාව තියෙනවා. ඒ කියන්නේ ලියන්න කියවන්න ගොඩාක් හැකියාවක් තියෙනවා. ඒ ලියවීමේ කියවීමේ හැකියාව තිබ්බට ඉස්සර මිනිස්සුත් එක්ක බලනකොට දැන් සමාජයේ ඉන්න මිනිස්සු ළඟ සාරධර්ම ගොඩක් පිරිහිලා තියෙනවා කියලා අපිට දකින්න පුළුවන්. මම එහෙම කියන්නේ දැන් ඉස්සෙල්ලා මම පුතාලට කිව්වා වගේ ගොඩාක් වෛද්‍යවරු, ඒ වගේම ඉංජිනේරුවරු, නීතිඥවරු මේ වගේ කියන වැදගත් රස්සාවල් කරන ගොඩක් පුද්ගලයෝ ඉන්නවා අතීතයටත් වඩා. ඒ වුණාට මෙයාලා ඒ ඉන්න අයගේ අපිට දකින්න පුළුවන් ගොඩක් වෙලාවට මොලේ විතරක් සංවර්ධනය වෙලා ඒගොල්ලෝ වැදගත් තැනකට ඇවිල්ලා තියෙනවා. ඒක හරි. ඒ වුණාට ඒගොල්ලන්ගේ ගාව තිබ්බ හොඳ ගතිගුණ ඒ දේවල් නැති වෙලා තියෙනවා. මම එහෙම කියන්නේ අපි ඉස්සර කාලෙට වඩා දැන් කාලේ ගොඩක් මහලු නිවාස තියෙනවා. ගොඩක් ළමා නිවාස තියෙනවා. ඒ වගේම සිද්ධ නොවිය යුතු දේවල් රැකියාවල් කරන ගොඩාක් වැරදි දේවල් කරන. කියන්නේ හොරකම් කරන එක, මිනී මරණ එක, ඔය වගේ විවිධ අපචාර කරන දේවල් ඒවා ගොඩාක් දැන් සමාජයේ තියෙනවා. ඉතින් මේ දේවල් නැති වෙන්න නම් අපිට කරන්න තියෙන්නේ හොඳ අධ්‍යාපනයක් ලබන එක. හැබැයි අධ්‍යාපනය ලබනවා කියලා මම මෙතනින් අදහස් කරන්නේ පොතේ දැනුම විතරක් ලබාගෙන මොළය වැඩි කරගන්න එක නන් නෙවෙයි. දැන් මම ඉස්සෙල්ලා කිව්වා වගේ දැන් අපිට ගොඩාක්ම දකින්න තියෙන්නේ මේ වගේ රොබෝවරු. මොළේ විතරයි වර්ධනය වෙලා තියෙන්නේ. හැබැයි හදවත නැහැ. එහෙම වෙලා බෑ. අපි අධ්‍යාපනය තුළින් අපේ මොළය වගේම අපේ හදවතත් සංවර්ධනය කරගන්න ඕනේ. ඉතින් ඒකට තමයි අපිට දුවල පුතාලට පාසලේදී දහම් පාසලේදී අධ්‍යාපනය ලබා දෙනකොට පොතපතේ දැනුම විතරක් නෙමෙයි සාරධර්ම ගැන වුණත් ඒ දැනුම ලබා දෙන්නේ පුද්ගලයෙක් හොඳ පෞරුෂයක් තියෙන කෙනෙක් වෙන්න නම් ඒ පුද්ගලයා තුළ දැනුම වගේම සාරධර්මත් තියෙන්න ඕනේ නිසා. ඉතින් දුවේ පුතේ දැන් ඉස්සර කාලෙත් එක්ක ගත්තොත් වර්තමාන කාලයේ අධ්‍යාපනය ගොඩාක් දැන් ඉස්සරහෙන් ඉන්නවා. ඒ වුණාට අපිට බෑ ඒ කාලේ තිබ්බ හොඳ දේවල් නැති කරගන්න. හොඳ දේවල් නැති කරගෙන වෙන නරක දේවල් වෙන අනවශ්‍ය දේවල් එකතු කරගන්න අපිට බෑ. අපි කරන්න ඕනේ අතීතයේ තිබ්බ හොඳ දේවල් තව තවත් වැඩි කරගෙන අපි ගාව තියෙන දේවල් වැඩි කරගන්න එක. අපි ගාව තියෙන දේවල් දියුණු කරගන්න එක. එතකොට තමයි අපිට පුළුවන් වෙන්නේ හොඳ පෞරුෂයක් තියෙන හොඳ වැදගත් පුද්ගලයෙක් වෙන්න. ඉතින් දුවේ පුතේ මේ කවියටත් අහුම්කම් දෙන්නකෝ. පින්මද පුතුන් සියයක් ලදුවත් නිසරු
ගුණනැන බෙලෙන් යුතු පුතුමය ඉතාගරු එක පුන් සඳින් දුරුවෙයි ලොව ගන අදුරු නිකතරු රැසින් එලෙසට නොම වේදුරු. ඉතින් මේ කවියේ තියෙන්නේ අලගියවන්න මුඛවැටිතුමා විසින් රචනා කරපු සුභාෂිතය කියන ග්‍රන්ථයේ. මේ කවිය දුවල පුතාලා දහම් පාසලේදී වගේම පාසලේදී ඉගෙනගෙන තියෙනවා. මොකක්ද ඉතින් මේ කවියෙන් කියන්නේ? පින්මද පුතුන් 100ක් ලදුවත් නිසරු. හොඳ ගතිගුණ නැති පුද්ගලයෝ පුතුන් 100ක් හිටියත් වැඩක් නැහැ. ගුණ නැන බෙලෙන් යුතු පුතුමය ඉතාගරු. හොඳට ඉගෙනගත්තු හොඳ ගුණධර්ම තියෙන එක පුතෙක් හිටියාම ඇති. ඒ කොහොමද කියනවා නම් පොය දවසට මුළු ලෝකෙම ආලෝකවත් කරන චන්ද්‍රයාගෙන් කිසිම අඩුවක් නැතුව මුළු ලෝකෙටම ආලෝකය ලබා දෙනවා. ඒ වුණාට අහසේ තරු දහස් ගාණක් පායලා තිබ්බත් අර එකම එක චන්ද්‍රයාගෙන් ලැබෙන ආලෝකය අර තරු දහස් ගාණෙන් අපිට ලැබෙන්නේ නැහැ. ඉතින් අපිත් වෙන්න ඕනේ අර හඳ වගේ. ඒ කියන්නේ මුළු ලෝකෙටම ආලෝකය දෙන්න පුළුවන් කෙනෙක් තමයි අපි වෙන්න ඕනේ. ඉතින් එහෙම ආලෝකවත් වෙන්න, ආලෝක කරන්න පුළුවන් චන්ද්‍රයක් වෙන්න නම් අපි මොනවද කරන්න ඕනේ? අපි ඒ වගේ චන්ද්‍රයෙක් වෙන්න නම් අපි හොඳට ඉගෙනගෙන අපි ගාව තියෙන හොඳ ගතිගුණ, අපි ගාව තියෙන හොඳ සාර ධර්ම වර්ධනය කරගන්න ඕනේ. ඉතින් දුවේ පුතේ අපි ගාවේ තියෙන සාර ධර්ම, ඒ ගතිගුණ වර්ධනය කරගන්න අපිට උදව් උපකාර කරනවා අපේ සාහිත්‍ය ග්‍රන්ථ. අපේ තියෙනවා සුභාෂිතය, ධම්මපදය, සිරිත් මල් දම, ලෝ වැඩ සංගරාව මේ වගේ සාහිත්‍ය ග්‍රන්ථ ගොඩාක් අපේ සාහිත්‍යයේ තියෙනවා. ඉතින් මේ සාහිත්‍ය ග්‍රන්ථ වලින් අපිට පුළුවන් අපේ තුල තියෙන සාර ධර්ම වර්ධනය කරගන්න. ඉතින් මම ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා දුවල පුතාලත් එක්ක ඒ සාහිත්‍ය ග්‍රන්ථවල තියෙන උපදේශ වලින් පුතාලගේ තියෙන ආකල්ප දියුණු කරගන්නේ කොහොමද, සාර ධර්ම දියුණු කරගන්නේ කොහොමද කියලා කතා කරන්න. ඉතින් අදට අපි මේ සාකච්ඡාව නවත්තනවා. එතකොට මම දුවල පුතාලගෙන් ඉල්ලන්නේ දුවල පුතාලා මුළු ලෝකෙම ආලෝකවත් කරන චන්ද්‍රයෙක් වෙන්න කියලා. තෙරුවන් සරණයි. භවතු සබ්බ මංගලං රක්칸තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්칸තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්칸තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ නක්ඛත්‍යක භූතානම් පාපග්ඝා නිවාන පරිත්තස්සානුභාවේන හන්තු තේ සංපද්දවේ නක්ඛත්‍යක භූතානම් පාපග්ඝා නිවාරණ පරිත්තස්සානුභාවේන හන්තු තේ සංපද්දවේ නක්ඛත්‍යක භූතානම් පාපග්ඝා නිවාරණ පරිත්තස්සානුභාවේන හන්තු තේ සංපද්දවේ.
අද දිනයේ පාසල් අධ්‍යයන කටයුතු වල නිමාව. Now it's time to close the today's studies. අතු පිපි නැමි නැමි සාදු කියනවා දහස් වර එක දවසට බුදුන් වඳිනවා අතු පිපි නැමි නැමි සාදු කියනවා දහස් වරක් එක දවසට බුදුන් වඳිනවා මෙතන දහම් පාසලක් ළමා දිවිය සරු කරනා නවතෝ තැන්නක් පුංචි ළමයි මල් අරගෙන පේලි ඇදෙනවා අතින් අතට අපි වැඳගෙන ගාථා කියනවා පුංචි ළමයි මල් අරගෙන පේලි ඇදෙනවා අතින්
අපි වෙඳගෙන ගාථා කියනවා මෙතන දහම් පාසලක් අහසේ උරේ ඇසුර ලබන නවතෝතනක් අතු විදි නැමි නැමි සාදු කියනවා දහස් වර එක දවසට බුදුන් වඳිනවා බෝ අතු ඉති නැමී නැමී සාදු කියනවා දහස් වරක් එක දවසට බුදුන් වඳිනවා මෙතන දහම් පාසලක් ළමා දිවිය සරු කරනා නවතෝතනක් බන කියන්න නුවන ලැබෙනවා පැලක් අයිනෙ කල් ගෙවන්න දැනුම ලැබෙනවා රටක් මැද්දේ බන කියන්න නුවන ලැබෙනවා පැලක් අයිනෙ කල් ගෙවන්න දැනුම ලැබෙනවා මෙතන දහම් පාසලක් හෙළ සිරිතට මුල් තැන දෙන නවතෝතනක් අතු විදි නැමි නැමි සාදු කියනවා දහස් වර එක දවසට බුදුන් වඳිනවා අතු ඉති නැමී නැමී සාදු කියනවා දහස් වරක් එක දවසට බුදුන් වඳිනවා මෙතන දහම් පාසලක් ළමා දිවිය